ධම්මනදී තිත්ත සඳහම් දම් දෙසුම් මාලාවේ තවත් එක් සද්ධර්ම දේශනාවක් මෙලෙස ආරම්භ වන්නේ. ධර්මදේශන පැවැත්වීමට සිදු කළ ආරාධනෙන් වැඩම කොට වදාළ පූජ්‍යපාද කෝරළයාගම සරණතිස්ස ගෞරවනීය ස්වාමීන් වහන්සේව අපි සියලු දෙනා নমස්කාර පූරකව පිළිගනිමු. සාදු සාදු සාදු. ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන්නේ ගලරව රස්නායකපුර ලිපිනෙහි පදිංචි කේ.පී. සොයිසා මෑණියන් ඇතුළු ඒ පවුලේ දූදරු ඥාති පින්වත් පිරිසගේ සදැහැති දායකත්වයෙන් නැතිව එසේනම් මේ උතුම් ධර්මදේශනාව මෙතෙන් සිට සිදු කිරීමට ගෞරවනීය දේශකයන් වහන්සේට අපි සියලු දෙනා নমස්කාර පූරකව ආරාධනා කරමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්සේ. समन्थ चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनि राजस् सुनन्तु सग्ग मोक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි අදත් බොහෝම ශ්‍රද්ධාවෙන් මේ සියලු දෙනාම සූදානම් වෙන්නේ ධම්මනදී තිත්ත ධර්මදේශනා මාලාව යටතේ පහුගිය දිනවල අපි සාකච්ඡා කළ අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ මහානුභාව සම්පන්න වූ රතන සූත්‍ර දේශනාවේ අවසාන ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම සඳහා පින්නතුනි අද ධර්ම දේශනාව තුළින් අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ මේ උතුම් වූ රතන සූත්‍ර දේශනාවේ සඳහන් වෙන අන්තිම ගාථා රතනයන් තුන. මේ ගාථාවන් දේශනා කරන්නේ භාග්‍යතුන් වහන්සේ නෙමෙයි සක්‍ර දේවේන්ද්‍රයන්. අපේ බුදුරජාණන් වහන්සේ උතුම් වූ රතන සූත්‍රය දේශනා කරලා
විශාලා මහනුවර රජවරුන්ටත් වැසියන්ටත් විශේෂයෙන් ආශිර්වාද කළාට පස්සේ සක්‍ර දේවේන්ද්‍රයන් කල්පනා කරනවා භාග්‍යතුන් වහන්සේ විසින් මේ සියලු දෙනාට තුනුරුවන්ගේ ආශිර්වාදයේ අන්තර්ගත මේ උතුම් සූත්‍රය දේශනා කරලා ආශිර්වාද කරන්න යෙදුණා. මා විසිනුත් මේ සියලු සත්වයන්ට ආශිර්වාද කළ යුතුයි කියන අරමුණින් තමයි මේ ගාථා රත්නයන් තුන දේශනා කරන්නට යෙදුනේ. යානීද භූතානි සමාගතානි බුම්මා නිවායා නිව අන්තලික්කේ තථාගතං දේව මනුස්ස පූජිතං බුද්ධං නමස්සාම සුවත්ති හෝතු. ඒ කියන්නේ පින්නතුනි අපේ මහ බෝසතාණන් වහන්සේ දීපංකර පාදමූලයේදී තමන් වහන්සේගේ අතට ලැබුණ නිවන ලෝක සත්වයාට තියෙන හිතවත් බව නිසා එතනදී අත්හැරියා. තමනුත් කවදා හරි දවසක මේ වාගේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමක් බවට පත් වෙලා මේ අනන්ත සංසාරී අසරණව දුක් විඳින සත්වයන් සසරින් එතර කරවලා තමනුත් සංසාරයෙන් එතර වෙනවා කියන උතුම් ප්‍රාර්ථනාව මතයි. ඒකයි ලෝක සත්වයාට හිතවත් බව උදෙසා කියලා සඳහන් කළේ. ලෞතුරා බුද්ධත්වයේ ලබන්න තමන්ට තව කොයිතරම් කාලයක් ගත වෙනවද? ඒ ලෞතුරා බුද්ධත්වයේ ලැබීම සඳහා තමන් වහන්සේ මොනවද කළ යුත්තේ කියන කාරණාව විශේෂයෙන් භාග්‍යතුන් වහන්සේගේ විවරණයෙන් පස්සේ අදිෂ්ඨාන කළා. බුද්ධත්වයේ ලබන්න ගත වෙන කාලේ නම් දීපංකර භාග්‍යතුන් වහන්සේ විසින් නියත විවරණ ලබලා දෙන වෙලාවේ දේශනා කොට වදාලා. තවත් මහා කල්ප අසංඛ්‍ය 4කුත් ලක්ෂ 1ක් මේ සංසාරේ පාරමිතා සම්පූර්ණ කරගෙන යන්න ඕන කියලා. මොනසා දීර්ඝ කාලයක් සංසාර ගමන Tamanට තව ඉදිරියට තියෙනවද? ඒ සංසාර ගමන තුල මොනතරම් දුක් ගැහැට කරදර කම්කටොළු වලට මූණ පාණ්ඩ සිද්ධ වෙනවද? මේ හැම කරුණක්මත් නොදැනම නෙමෙයි මේ සංසාරයට එළඹෙන්නේ. ඒ සියලුම බාධක ජයගෙන ලෞතුරා බුද්ධත්වයේ ලබනවා කියන දැඩි වීර්ය සහිත අදිෂ්ඨානයකට තමයි මහබෝසතාණන් වහන්සේ ඒ වෙලාවේ එළඹෙන්නේ. බුදුරජාණන් වහන්සේ එතනින් වැඩම කළාට පස්සේ සුමේද තාපසතුමා ලක්ෂ 4ක් මහරහතන් වහන්සේලා ඒ වගේම නිමක් නැති දෙවිවරු සුවඳ මල් වලින් Tamanට පූජා කළා. ඒ මල් ගොඩ මත වාඩි වෙලා හාත්පස බලමින් කල්පනා කරා ලෞතුරා බුද්ධත්වයේ මුදුන්පත් කර ගැනීම සඳහා මා කළ යුත්තේ මොනවද? නමුත් වැටහුණේ නෑ. නැවත තමන්ගේ හිතින්ම විමසුවා. තමන්ම ආවර්ජනය කර කර බැලුවා. ඒ වෙලාවේ තමයි වැටහෙන්නේ පාරමිතා, උපපාරමිතා, පරමත්ත පාරමිතා මේ විදිහට පාරමිතා 30ක් සම්පූර්ණ කළ යුතු බව. ඒ සමත්‍රිංසත් පාරමීන් සම්පූර්ණ කරලා ලෞතුරා බුද්ධ රාජ්‍ය ලබා ගන්නවාමයි කියන නිමක් නැති මහා වීරියක් සහිතව ලෞතුරා බුද්ධත්වයේ වෙනුවෙන් පාරමිතා පුරන්න තීරණය කරලා ඒ පාරමිතාව අවසානයේ තමන් වහන්සේ බලාපොරොත්තු වෙච්ච ලෞතුරා බුද්ධත්වය මුදුන්පත් කරගෙන තමන් වහන්සේ නිවනට ප්‍රාප්ත වෙලා දැනගත යුතු දේ මනාව සියල්ලම දැනගෙන මේ සංසාරයෙන් එතර වෙන විදිහ
තමන් වහන්සේ සොයාගත්ත ආකාරයෙන්ම ලෝක සත්‍යයන්ට දේශනා කරලා තියෙනවා. තමන් අවබෝධ කරගත්ත ධර්මයේ අවබෝධ කරගත්ත විදිහටම ලෝක සත්‍යයට දේශනා කොට වදාලා. ආන්ගේ නිසාම පින්නතුනි බුදුරජාණන් වහන්සේට තථාගත කියලා කියනවා. අපි මේ සූත්‍ර දේශනාව ඇතුළේ මේ තථාගත කියන පදය ආකාර 8කින් විස්තර සහිතව සාකච්ඡා කරලා තියෙන නිසා මේ වෙලාවේ ඒ කාරණාව විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ මීට වඩා. එවන් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට යම් විදිහකින් දෙවියන් මිනිසුන් විසින් සුවඳින් මලින් තවත් නොඑක් බාහිර උපකාර වලින් උපකාර කරනවද පූජා පවත්වනවද ඊට වඩා වීර්යවන්තයෝ ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙන් බුදුරජාණන් වහන්සේට පූජා පවත්වලා තියෙනවද තථාගතං දේව මනුස්ස පූජිතං දෙවි මිනිසුන්ගේ නොයෙක් පුද පූජාවන්ට සුදුසු වෙච්ච ඒ භාග්‍යතුන් වහන්සේට මාගේ নমස්කාරය වේවා. ඒ භාග්‍යතුන් වහන්සේගේ අනන්ත අප්‍රමාණ මහගුණ බලයෙන් සියලු සත්වයෝ සුවපත් වේවා. සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ ඒ විදිහට සඳහන් කරනවා. දෙවනි ගාථාව පින්නතුනි යම් විදිහකින් අපේ බුදුරජාණන් වහන්සේ මාර්ග ධර්මය කියන්නේ මේ සංසාරයෙන් එතර වෙන මාර්ගය මනාව අවබෝධ කරගත්තද ඒ කොහොමද යුගනද්ද වශයෙන් මොකද්ද මේ යුගනද්ද වශයෙන් කියලා කියන්නේ සමත විපස්සනා ආකාරයෙන් කියන එකයි යුගනද්ද වශයෙන් කියලා කියන්නේ සමත විපස්සනා ආකාරයෙන් යා යුතු ගමනක් තියෙනවද ඒ කියන්නේ පින්නතුනි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරලා මේ සියලු කෙලෙස් නැති කරලා මේ සංසාරයෙන් එතර වෙන්න බලාපොරොත්තු වෙන පුද්ගලයා තමන්ගේ චිත්ත සංතානගතව තියෙන සියලු කෙලෙස් නැති කිරීම සඳහා මේ සමත විදර්ශනා දෙකම එක සමාන්තරව වඩන්න ඕනේ කියලා සඳහන් කරන්නේ. ඒ මොකද පින්නතුනි කෙලෙස් සහ මුලින්ම නැති කරන්න නම් එහෙම කරන්න ඕනේ කියලා දේශනා කරනවා. චිත්ත විසුද්ධියක් නැතුව හිතේ සමාධියක් කොහොමවත් ඇති වෙන්නේ නැහැ. එහෙමත් නැත්නම් පින්නතුනි චිත්ත විසුද්ධියක් නැති තැන විදර්ශනාවක් කොහොමවත් වැඩෙන්නේ නැහැ. ඒ නිසා මේ සමත විදර්ශනා කියන මේ මාර්ග දෙක ආර්ය ශ්‍රාංගික මාර්ගයේ ඔස්සේ ගමන් කරන පුද්ගලයා මනාව ප්‍රගුණ කරන්න ඕනේ. ඒ මනාව ප්‍රගුණ කරන පුද්ගලයාට මේ සංසාරයෙන් එතර වෙන්න මාර්ගය බොහොම පහසුවෙන් විවෘත කරගන්න පුළුවන්. අති භයංකාර වූ සංසාරයෙන් එතර යන මඟ ඊටාම නිවැරදිව සංසාරයෙන් එතර වෙන විදිහටම මනවින්ම දේශනා කොට වදාළ නිසා ඒ ධර්ම රත්නයටත් තථාගත කියලා කියනවා. මොකද භාග්‍යතුන් වහන්සේම සොයා අවබෝධ කරගෙන දේශනා කොට වදාළ නිසා ධර්ම රත්නයටත් තථාගත කියලා සඳහන් කරලා තියෙනවා. පින්තුනි සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ මෙතන සඳහන් කරනවා සසර දුක් විඳින සත්‍යය සංසාරයෙන් එතර කරවීමේ මාර්ගය මනාව අන්තර්ගත වෙලා තියෙන මේ අති උතුම් නෛර්යානික ධර්ම රත්නයටත් මාගේ নমස්කාරය වේවා. ඒ උත්තම ධර්ම රත්නයේ අනන්ත අනුභවයෙන් සියලු සත්වයෝ සුවපත් වේවා කියලා. පින්තුනි තුන්වෙනි ගාථාවෙන් සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේ ගිය මාර්ගයේම ගමන් කළ නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ නෛර්යානික ධර්ම රත්නය අවබෝධ කරගෙන ඊට අනුවම
උතුම් නිර්වාණයට ප්‍රාප්ත වුණ නිසා මේ සංඝ රත්නයටත් තථාගත කියලා කියන්න පුළුවන් කියලා. ඒ භාග්‍යතුන් වහන්සේ ගත් මගම ගන්නවා. භාග්‍යතුන් වහන්සේට අනුවම නිවනට ප්‍රාප්ත වෙලා තියෙනවා. ඒ නිසායි සංඝ රත්නයට තථාගත කියලා කියන්නේ. සංසාරයෙන් එතරට යන්නේ ඒ උතුම් මාර්ගයට පිළිපන්න ඒ ආර්ය මහා සංඝ රත්නයට මාගේ নমස්කාරය වේවා. ඒ උතුම් මහා සංඝ රත්නයාගේ අනන්ත ගුණානුභාව බලයෙන් සියලු සත්වයෝ සූපත් වේවා කියලා සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ සංඝ රත්නයේ ආනුභාවීනුත් සියලු සත්වයන්ට ආශිර්වාද කරලා තමන් සමග ඒ වෙලාවේ ඉන්න සියලුම දෙවි දේවතාවුන් වහන්සේලා සමග භාග්‍යතුන් වහන්සේ ප්‍රදක්ෂිනා කරලා දිව්‍ය ලෝකයටම ගමන් කරන්න යෙදුණා. පින්නතුනි, මේ මහානුභාව සම්පන්න උතුම් වූ රුවන් සූත්‍ර දේශනාව විශාලා මහනුවරට ඇති වෙලා තිබිච්ච ත්‍රිවිධ බය දුරු කිරීම උදෙසා භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා විශාලා මහනුවර වැසියන්ටත් රාජ කුලයන්ටත් මහත් වූ යහපතක් සලස්වලා කෝටි ලක්ෂයක් සක්වලේ සියලුම සත්වයන්ට ආශිර්වාද කරලා මේ ධර්ම දේශනාව නිමා කරනකොට 84000ක් තරම් ප්‍රාණීන් ධර්මාවබෝධය කළා කියලා සඳහන් කරනවා. අපේ භාග්‍යතුන් වහන්සේ මේ උතුම් වූ රුවන් සූත්‍ර දේශනාව එක වතාවක් පමණක් දේශනා කරලා නතර කළේ නැහැ. විශාලා මහනුවරදීම 7 වතාවක්ම භාග්‍යතුන් වහන්සේ මේ උතුම් සූත්‍රය දේශනා කොට වදාලා. ඒ හැම අවස්ථාවකදීම 84000ක් බැගින් අවස්ථා 7කම ධර්මාවබෝධය කළ බව සඳහන් කරනවා. ඊතරම් විශාල සත්ත්ව සමුදායකට උතුම් වූ ධර්මය අවබෝධ කරවලා කෝටි ලක්ෂයක් සක්වලී සියලු සත්වයන්ට තුනුරුවන්ගේ ආශිර්වාදේ ප්‍රාර්ථනා කරලා අපේ බුදුරජාණන් වහන්සේ මේ මහානුභාව සම්පන්න රුවන් සූත්‍ර දේශනාව දේශනා කරලා නිමා කොට වදාළා. ඉන් පස්සේ විශාලා මහනුවර රජවරුන්ට කතා කරලා භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා, මහරජය, මම දැන් ආපහු සැරයක් රජගහනුවර බලා වැඩම කරන්න ඕනේ. එහෙම සඳහන් කරාම විශාලා මහනුවර රජවරු, විශාලා මහනුවර මැති ඇමතිවරු, විශාලා මහනුවර වැසියෝ භාග්‍යතුන් වහන්සේ තමන්ගේ නගරයට වැඩම කරවාගෙන ඉන්න වෙලාවේ යම් පූජාවක් කළාද ඒ පූජාවට වඩා මහත් උතුම් පූජාවක් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සිද්ධ කරමින් උත්සව ශ්‍රීයෙන් යුක්තව භාග්‍යතුන් වහන්සේ නැවත වතාවක් ගංගා නදිය ගාවට වැඩම කරවන්න යෙදුණා. මේ වෙලාවේ පින්නතුනි, මේ ගඟ ඇසුරු කරගෙන ජීවත් වෙන දිව්‍යමය නාගයෝ කල්පනා කළා මිනිස්සු බුදුරජාණන් වහන්සේට මහත් වූ පූජාවන් පවත්වනවා. එහෙමනම් අපිත් භාග්‍යතුන් වහන්සේට සුදුසු විදිහට අපේ ශක්ති ප්‍රමාණයෙන් මහා පූජාවක් පවත්වමු කියලා. රත්තරන් නැව්, රිදී නැව්, මණික් නැව් මේ ආදි වශයෙන් නැව් 500ක් අරගෙන ඇවිල්ලා ගම් යුරේ නතර කරලා ගඟේ ජලතලයේ මත පංචවර්ණ පුෂ්පයන් අතුරලා බුදුරජාණන් වහන්සේට ආරාධනාවක් කරනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපට අනුකම්පා කරනසේක්වා. අපි කෙරෙහි අනුකම්පාවෙන් භාග්‍යතුන් වහන්සේ ඇතුළු 500ක් මහරහතන් වහන්සේලා මේ නැව්වලට වැඩම කරනසේක්වා කියලා.
අපේ බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කරලා බුද්ධ රූප මවල ඒ නැව්වල වඩා හිඳවලා 500ක් මහරහතන් වහන්සේලා එක නම අර සියලුම නැව්වලට වැඩම කෙරෙව්වා. භාග්‍යතුන් වහන්සේ අදිෂ්ඨාන කරලා ඒ හැම නැවකම පනවලා තිබිච්ච ආසන එකක්වත් හිස් නොවෙන්න භික්ෂුන් වහන්සේලා වඩා හිඳෙව්වා. නාගරාජවරුන්ට පුදුම සතුටක්. නාග පිරිස භාග්‍යතුන් වහන්සේත් සමග ගංගා ජලතලයේ මතින් යාත්‍රා කරන වෙලාවේ ගඟ මැදදී බුදුරජාණන් වහන්සේට තවත් ආරාධනාවක් කරනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපටත් අනුකම්පා කරනසේක්වා. භික්ෂු මහා සංඝ රත්නයත් වැඩම කරවගෙන නාග ලෝකයට වැඩම කරලා අපට ධම් දේශනා කරනසේක්වා. ඒ ආරාධනාව බාරගත් අපේ බුදුරජාණන් වහන්සේ නාග ලෝකයට වැඩම කොට වදාලා. මුළු රාත්‍රියක් පුරාම නාගයන්ට ධර්ම දේශනා කළා. පහවදා උදේ දිව්‍යමය ආහාර පාන වලින් බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දම් පිළිගැන්වුවා. එයින් පස්සේ නැවත වතාවක් බුදුරජාණන් වහන්සේ සමග නාග ලෝකයෙන් මනුස්ස ලෝකෙට ගමන් ආරම්භ කරපු නාගයෝ ගංග ජලතලයේ මතට ආවා. මේ වෙලාවේ භූමාතු දෙවියෝ කල්පනා කළා මිනිස්සුත් නාගයොත් භාග්‍යතුන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට මේ තරම් පුද පූජා කළා. එමුනම් අපිත් පූජා පවත්වමු. මහ පොළොවේ ගල් පරුවත ගල් ගුහා කඳු මුදුන් මේ හැම තැනකම බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ආසන පනවලා දජ පතාක හැම තැනම ලෙලදිනවා. කොඩි අතරින් මල් වැල් ඇදලා තියෙනවා. බැලූ හාත්පස මෙපමණක් ලස්සනයි කියලා නිමක් කරන්න බැරි තරම් අති අලංකාර වූ පූජාවක්. භූමාතු දෙවියන්ගෙන් ආකාශස්ත දෙවියන්ට මේ කාරණාව යනවා. සදෙව්ලොවේ දෙවියන්ට මේ කාරණාව යනවා. මේ ආදි වශයෙන් දෙවියෝ බ්‍රහ්මයෝ සියලු දෙනාම එකතු වෙලා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් අකනිටා බඹලෝ දක්වාම අසිරිමත් පූජාවක් සිද්ධ කරනවා. රැස්වෙච්ච දිව්‍ය සේනාව මෙච්චරයි මෙපමණයි කියලා සීමාවක් කරලා දක්වන්න පුළුවන් කමක් නෑ. අපේ ශාසනයේ මහා සන්නිපාත රැස්වෙච්ච අවස්ථාව යමක මහා ප්‍රාතිහාර්ය දක්වන අවස්ථාව එක. දේවාරෝහණ පූජාව තව එකක්. අනිත් අවස්ථාව තමයි පින්නතුනි ගංගාරෝහණ පූජාව. මේකට තමයි ගංගාරෝහණ පූජාව කියලා කියන්නේ. භාග්‍යතුන් වහන්සේ රජගහනුවර පැත්තේ ගම් යුරට ළඟා වුණාට පස්සේ බිම්බිසාර රජුරු ඇතුළු පිරිස නැවත කරවට ජලතලයේ බැහැගෙන ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය පිළිගත්තා. නැවත ආපහු භාග්‍යතුන් වහන්සේ රජගහනුවරට වැඩම කරවනකොට බිම්බිසාර මහරජුරු ඇතුළු පිරිස පෙරටත් වඩා උත්තරීතර විදිහට ලිච්ඡවීන් දක්වපු සත්කාරයට වඩා ඊටාම උසස් සත්කාරයක් භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් සූදානම් කරලා තිබුණා. දෙවියන් බඹුන් ඒ සඳහා සූදානම් වෙලා හිටියා. බිම්බිසාර මහරජුරු බුදුරජාණන් වහන්සේ විශාලාවට වැඩම කරවන වෙලාවේ භාග්‍යතුන් වහන්සේගේ හිසට ඉහළින් කුඩ දෙකක් තමයි ඉහළුවේ.
නමුත් රජුරවන්ට වඩා උසස් පූජාවක් කරන්න ඕනේ කියලා කල්පනා කරපු ලිච්ඡවීන් කුඩ 4ක් ඉහෙළුවා. නමුත් භාග්‍යතුන් වහන්සේ ආපහු රජගහ නුවරට වඩින ගමනේ බුදුරජාණන් වහන්සේගේ ශීර්ෂ ධාතුවට ඉහළින් අකනිටා බඹලුව දක්වාම චත්‍රයෙන් චත්‍රයේ චත්‍ර නැගිලා තිබුණ කියලා සඳහන් කරනවා. මල්වැල්, කොඩිවැල් ඒ සියල්ලම එහෙමයි. වචනයෙන් ප්‍රකාශ කරලා ඉවර කරන්න බැරි, විස්තර කරන්න තරම් තේරෙන්නේ නැති මහ පුදුම අසිරිමත් පෙළහැරකින් තමයි බුදුරජාණන් වහන්සේ ආපහු සරක් රජගහ නුවරට වැඩම කරවන්නේ. ඉතින් මේ සියලු පුද පූජාවන් නිමා වුණා. පහවදා භාග්‍යතුන් වහන්සේ පිණ්ඩපාතේ වැඩියා. පිණ්ඩපාතේ වැඩපු භික්ෂුන් වහන්සේලා සුදුසු තැන්වල වාඩි වෙලා දන් වළඳලා භාග්‍යතුන් වහන්සේ වඩිනකන් බලාපොරොත්තුෙන් මණ්ඩල මාලයට එක්රැස් වෙලා ඒ භික්ෂුන් වහන්සේලා ඊයේ දවසේ සිද්ධ වෙච්ච ඒ අසිරිමත් පින්කම පිළිබඳව සාකච්ඡා කර හිටියා. අපේ බුදුරජාණන් වහන්සේ මේ වෙලාවේ මණ්ඩල මාලයට වැඩම කරනවා මහත් 이르දියක් සහිතව. මණ්ඩල මාලයට වැඩම කරලා පනවලා තියෙන බුද්ධාසනයේ මස්තකෙහි වැඩ ඉඳලා භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා මහණෙනි මම මෙතෙන්ට එන්න කලින් මොන වාගේ කාරණාවක් සාකච්ඡා කළාද කියලා. භික්ෂුන් වහන්සේලා සිහිපත් කරනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ලෞතර බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මිනිස්සු නාගයෝ දෙවියෝ මේ සියලු දෙනාම එකතු වෙලා ඊයේ දවසේ කරන්න යෙදුන ඒ මහානුභාව සම්පන්න පූජාව ගැනයි අපි මේ සාකච්ඡා කර හිටියේ කියලා. පින්නතුනි භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට සඳහන් කරනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ලෞතර බුදුරජාණන් වහන්සේ නමකට පමණක්ම ලැබෙන්නේ මේ වාගේ අසිරිමත් උපහාර පූජාවක් ලබන්න. පාරමිතා පුරන කාලේ කොයි තරම්නම් පින් කරන්න ඇද්ද කියලා. අන් ඒ වෙලාවේ අපේ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට සඳහන් කළා මහණෙනි මේක ඒ තරම් ලොකු පින්කමක අසිරියක් නෙමෙයි. මේ වෙනුවෙන් මම සංසාරේ කරලා තියෙන ඊටාම පුංචි පින්කමක්. පාරමිතා පුරාගෙන ඉන්න සංසාර ගමනේ කරගත්ත සුළුපටු කුසල කර්මයක් තමයි මේ විපාක දීලා තියෙන්නේ කියලා. භාග්‍යතුන් වහන්සේ එහෙම සඳහන් කරාම භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට ආරාධනාවක් කළා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මිනිසුන්ගෙන් නාගයන්ගෙන් දෙවියන්ගෙන් මේ තරම් උතුම් උපහාරයක් ලබන්න තරම් සංසාරේ කරපු ඒ පුංචි පින්කම මොකක්ද? අපට දේශනා කරන සීක්වා. ඒ වෙලාවේ අපේ බුදුරජාණන් වහන්සේ සංක කියන ජාතක කතාව දේශනා කොට වදාලා. මහණෙනි අතීතයේ හිටියා සංක කියලා බ්‍රාහ්මණ කෙනෙක්. ඒ බ්‍රාහ්මණයට හිටියා සුසීම කියලා පුතෙක්. අවුරුදු 16ක් විතර වයසට එනකොට මේ පුතා තමන්ගේ තාත්තා ළඟට ඇවිල්ලා කියනවා තාත්තී මට ඉගෙන ගන්න ඕන කියලා. ඒ වෙලාවේ සංක බ්‍රාහ්මණතුමා පුතාගේ අතට කහවණු 1000ක් දීලා කියනවා පුතේ මේ තක්සලා නුවර මගෙත් එක්ක ඊටාම හිතවත් බ්‍රාහ්මණෙක් ඉන්නවා. බ්‍රාහ්මණයාගේ නම කියලා සඳහන් කරනවා. ඒ බ්‍රාහ්මණයා හොයාගෙන යන්න. ඒ බ්‍රාහ්මණයාට කියන්නේ ඔබ සංක බ්‍රාහ්මණගේ පුතා කියලා. ඔබට දැනගත යුතු ශිල්ප ඒ බ්‍රාහ්මණ ආචාර්යවරයා ඔබට කියලා දෙයි කියලා.
ඒ කතාව අහලා බොහෝම සතුටටපත් වෙච්ච සුසීම කුමාරයා මව්පියන්ට වැඳලා මව්පියන්ගෙන් සමු අරගෙන තමන්ගේ පියාණන් සඳහන් කරපු ගුරු ගෙදර හොයාගෙන ගියා. තමන් කවුද කියලා හඳුන්වලා දුන්නා. ඒ ගුරුවරයාට බොහෝම සතුටුයි මේ තමන්ගේ මිත්‍ර සංක බ්‍රාහ්මණගේ පුතා කියලා දැනගත්තාම. කුමාරයා කියනවා ආචාර්යතුමනි මම ආවේ ශිල්ප ඉගෙන ගන්න. තමන් අරගෙන ආපු කහවණු දහසක් මුදල ආචාර්යයන්ගේ පාදමූලයේ තියලා වන්දනා කරලා ඉල්ලීමක් කළා. ඒ උතුම් ශිල්පයේ වේදේ මට උගන්වන්න කියලා. බොහෝම සතුටින් මේ කුමාරයාට ශිල්ප ඉගැන්වීමේ කාර්ය ඒ ආචාර්යවරයා බාරගත්තා. සාමාන්‍ය පිළිතුරු සඳහන් කරන්නේ වේදේ හදාarලා නිමා කරන්නේ. ත්‍රිවේදේ හදාarලා නිමා කරන්නේ 12 අවුරුද්දක් ගත වෙනවා කියලා. නමුත් මේ කුමාරයා සුසීම කුමාරයා 12 අවුරුද්දකින් ඉගෙන ගත යුතු මේ ශාස්ත්‍රය මාස කිහිපයකින් ඉගෙනගෙන ඉවර කරනවා. ආචාර්යවරයා යමක් ඔහුට කියලා දෙනවද? ඒක ඔහුට ආයේ කවදාවත් අමතක වෙන්නේ නැහැ. නැවත මොකක්ද කියලා අහන්න වෙන්නේ නැහැ. ආචාර්යවරයා ඉගැන්වීම් වශයෙන් කියනවා නම් යම් වචනයක් ඒ සෑම වචනයක් ගානෙම මතකයි. රත්තරන් භාජනයක තැම්පත් කරපු තෙල් වගේ. අය බාහිරට කාන්දු වීමක් අමතක වීමක් ඒ කිසිම දෙයක් නැහැ. ඉගැන්වුවේ යමක්ද ඒ සියලුම දේවල් මනාව මතකයි. ඒ නිසා තමයි ඊටාම කෙටි කාලයකින් ශිල්පය හදාarලා ඉවර කරන්න වෙන්නේ. ඊට පස්සේ අහනවා ආචාර්යතුමනි මේ වේද සාහිත්‍යයේ මුලත් මම දැක්කා. මේ වේද සාහිත්‍යයේ නැත්නම් වේදයේ මැදත් මම දැක්කා. නමුත් මම අවසානයක් දැක්කේ නෑ. ආචාර්යතුමනි මට ඒ අවසානයක් පෙන්වන්න කියලා. ආචාර්යවරයා සඳහන් කරන පුතේ ඒ අවසානේ මටවත් පේන්නේ කියලා. කුමාරයා අහනවා ආචාර්යතුමනි ඉසිපතනේ ඉන්නව නේද ඍෂිවරු? ඒ ඍෂිවරු දන්නේ නැති අවසානයක්. මම එහි ගියාට කමක් නැද්ද කියලා. ඒ වෙලාවේ සඳහන් කළා කමක් නැහැ. ගිහිල්ලා ඉගෙන ගන්න. ඊට පස්සේ බරණසට ගියා. ඉසිපතනෙට ගිහිල්ලා ඒ ඍෂිවරු මුණ ගැහුණා. බිනතනේ ඉසිපතනේ ඉන්නේ වෙන කවුරුවත් නෙමෙයි පසේ බුදුරජාණන් වහන්සේලා. පසේ බුදුරජාණන් වහන්සේලාට වන්දනා කරලා ආරාධනාවක් කළා අනේ ස්වාමීනි මට අවසානයක් පෙන්වන්න කියලා. උන්වහන්සේලා සඳහන් කළා හොඳයි අවසානයක් පෙන්වන්න පුළුවන්. හැබැයි මහාන වෙන්න ඕනේ. මහාන වුණොත් තමයි ඒ කාර්යය කරන්න පුළුවන්. යම් පුද්ගලයෙක් මනාව හික්මවන්න නම් පැවිද්ද ඊටාම වටිනවා. ඒ නිසා පැවිදි වෙච්ච කෙනෙකුට ඒ අවසානයේ පෙන්වන්න ලේසි. ඒ නිසා පැවිදි වෙන්න කියලා. අවසානයක් දකින්න පුළුවන් නම් පැවිදි වෙන එකට මම කැමතියි. එහෙම සඳහන් කරලා පැවිදි වුණා. පස්සේ බුදුරජාණන් වහන්සේ සුසීම කුමාරයාට ධර්ම දේශනා කළා. සුසීම කුමාරයා සව් කෙලෙස් නැසලා පස්සේ බුද්ධත්වයේ ලබා ගත්තා. ඒකෙන් අපිට වැටහෙන්නේ සංක බ්‍රාහ්මණතුමාගේ පුතා සුසීම කුමාරයා පසේ බුදු බව ලබන්න සංසාරේ මහා කල්ප අසංඛ්‍ය 2.1 පෙරුම් පුරලා තිබිච්ච මහා පුණ්‍යවන්ත උත්තමයෙක් බවයි. ඒ පසේ බුදු බව ලබා ගත්තට පස්සේ සුසීම පසේ බුදුරජාණන් වහන්සේ බැලුවා
තමන් වහන්සේට තව කොච්චර ආයුෂ තියෙනවද ඉතුරු වෙලා කියලා. උන්තුනි සංසාරී ආයුෂ හිග වෙන කර්මයක් කරලා තියෙන්න ඇති. මොන හේතුවකින් හෝ සුසීම පසේ බුදුරජාණන් වහන්සේගේ ආයුෂ පිරිහිලයි තියෙන්නේ. අනික් පසේ බුදුරජාණන් වහන්සේලාට ඒ බව දන්වලා අහසට පැන නැගලා ප්‍රාතිහාර්ය දක්වලා සුසීම පසේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා. අනික් පසේ බුදුරජාණන් වහන්සේලා උන්වහන්සේගේ ධාතුන් වහන්සේලාට එකතු කරලා මහ ජනතාවට බාර කරලා සඳහන් කළා හැමෝටම වන්දනාමාන කරගන්න පුළුවන් තැනක නගරද්්වාරී මේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා ඊට විශේෂ චෛත්‍යයක් හදන්න කියලා. ප්‍රදේශයේ මිනිස්සු එකතු වෙලා බොහෝම ශ්‍රද්ධාවෙන් විශාල චෛත්‍යයක් හදලා සුසීම පසේ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා ඒ චෛත්‍යය තැන්පත් කරන්න යෙදුණා. පස්සේ කාලේ සංඝ බ්‍රාහ්මණතුමා කල්පනා කළා දීර්ඝ කාලයක් පුතා ශිල්ප ඉගෙන ගන්න ගිහිල්ලා. නමුත් පුතා පිළිබඳව කිසිම තොරතුරක් නැහැ. මම යන්න ඕනේ පුතා බලලා එන්න කියලා සංඝ බ්‍රාහ්මණතුමා බරණැසට පිටත් වුණා. බරණැසින් මුණගැසිච්ච අයරින් කතා කරලා අහනවා මේ වාගේ කුමාරයෙක් සුසීම නම බරණැස තමයි ශිල්ප ඉගෙන ගන්න ආවේ. ඒ කුමාරයා දැක්කේ නැද්ද? දැකපු තැනක් මතක නැද්ද කියලා. බරණැස මිනිස්සු සඳහන් කළා බ්‍රාහ්මණතුමනි ඒ කුමාරයා ගැන අපි දන්නවා. ඒ කුමාරයා මෙහි ශිල්ප ඉගෙන ගත්තා. පස්සේ කාලේ මහාන වුණා. ඒ කුමාරයා මහාන වුණාට පසේ බුදු බව ලැබුවා. බොහොම කෙටි ආයුෂයක් තමයි තිබුණේ. ඒ කුමාරයා පසේ බුද්ධත්වයේ ලැබලා පිරිනිවන් පෑවා. චෛත්‍ය පෙන්නලා කියනවා බ්‍රාහ්මණතුමනි ඒ සුසීම පසේ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා හදාපු චෛත්‍ය තමයි මේ තියෙන්නේ කියලා. සංඝ බ්‍රාහ්මණතුමාට දුක වාව ගන්න බැරුව ගියා. චෛත්‍ය ළඟ බිම වැටිලා මහ පොළොවට අත්ින් ගහ හිතේ දුක තුනී වෙනකම් ඇඬුවා. අඬලා නැගිට්ටා. නැගිටලා ගියා චෛත්‍ය මළුවට. චෛත්‍ය මළුවට ගිහිල්ලා බලහම පින්නතුනි චෛත්‍ය මළුවේ තනකොළ ඇවිල්ලා. සංඝ බ්‍රාහ්මණතුමා සංවේගයටපත් වෙලා සෑමලුවේ තිබිච්ච ඔක්කොම තනකොළ ටික අතින්ම ගැලෙව්වා. ගලවලා තනකොළ ඉවත් කරලා තීරණය කළා මේ මළුවට වැලි දාන්න ඕනේ කියලා. ගඟ තිබුණේ ළඟමයි. ඒ ගඟට ගිහිල්ලා තමන්ගේ උතුරු සළුවට වැලි දාගෙන ඒ වැලි ටික ගෙනල්ලා සෑ මළුවට දානවා. දීර්ඝ වේලාවකින් පස්සේ මුළු සෑ මළුවම සුදු වැලි වලින් ඇතිරුවා. ඒ වැලි සමතලා කළා. බලපු හැම පැත්තක්ම එක වගේ පේන විදිහට සකස් කළා. ඒ වැලි වලින් දූවිලි නැගෙයි කියලා හිතලා තමන් පැන් වළඳන් අරගෙන ආපු කෙන්ඩියෙන් ගඟෙන් වතුර ගෙනල්ලා ඒ වැලි මත ඉහළ දැම්මා. දැන් මළුව ඉතාමත්ම ලස්සනයි. සංඝ බ්‍රාහ්මණතුමා කල්පනා කරනවා චෛත්‍යයට මල් ටිකක් පූජා කරන්න තිබුණොත් කොයිතරම් වටිනවද කියලා. වනමල් නෙලාගෙන ඇවිල්ලා බොහොම ලස්සන මල් පූජාවක් කළා. ඒ පූජාව ඉවර වෙලා සංඝ බ්‍රාහ්මණතුමා චෛත්‍යයේ කොත් කැරල්ල දිහා බලහම කොත් කැරල්ල අහුවි
කොත් කැරල්ල අවුවේ තිනකොට සංඝ බ්‍රාහ්මණතුමාට මෙතනින් යන්න හිත දෙන්නේ නැහැ. අවුවෙන් ආරක්ෂා වෙන්න, වැස්සෙන් ආරක්ෂා වෙන්න තමන් ළඟ තිබුණ කුඩයක්, ඡත්‍රයක් තිබුණා. වැස්සොත් මම තිබුණට කමක් නැහැ. තද අවුවට මම පිලිස්සුනාට කමක් නැහැ. චෛත්‍ය අවුවේ තියන්න බෑ. ඒ නිසා මේ කුඩේ ඉහළලා කොත් කැරල්ලට ඉහළින් ඡත්‍රයක් පිහිටෙව්වා. දැන් කොත් කැරල්ලට අවුව වැටෙන්නේ. පින්නතුනේ ඊළඟට සංඝ බ්‍රාහ්මණතුමාට හිතෙනවා අනී චෛත්‍ය ළඟ කොඩියක් තිබුණොත් කොච්චර ලස්සනද කියලා. නමුත් ඉතින් දැන් තමන් ගාව කොඩි නෑ. මේක පින්කමක් කරන්න ආපු වෙලාවක් නෙමෙයි, පුතා හොයන්න ආපු ගමන. පුතා දැකලා එදාම හෝ පහුවදා යන්න ආපු ගමන. නමුත් පින්නතුනි සංඝ බ්‍රාහ්මණතුමා තමන්ගේ උතුරු සළුව මඩ ගැවිලා තිබුණේ මළුවට වැලි ඇදපු නිසා. ඒ උතුරු සළුව නැවත සෝදලා පිරිසිදු කරලා දිග ලීයක් හොයාගෙන ඒ ලීය කෙරවලේ කොඩියක් හැටියට සකසලා චෛත්‍ය ළඟ හිටියුවා. කොත් කැරල්ලට උයහලින් ඡත්‍රේ තියෙනවා. චෛත්‍ය ආසන්නයේ තමන්ගේ උතුරු සළුව කොඩියක් හැටියට පූජා කරලා තියෙනවා. මේ උතුරු සළුව තිබුණා නම් සීතෙන් පින්නෙන් ආරක්ෂා වෙන්න තිබුණා. නමුත් සංඝ බ්‍රාහ්මණතුමා තමන් මේ උතුරු සළුවෙන් සීතලෙන් පින්නෙන් ආරක්ෂා වෙන්න තියෙන අවස්ථාව අත්හැරලා දාලා සීතල පින්නට තමන් මුහුණ දෙනවා කියන චේතනාවෙන් ඊට වඩා උසස් කියලා හිතලා තමයි කොඩියක් හැටියට පූජා කරන්නේ. කුඩේ තිබුණා නම් අවුවෙන් වැස්සෙන් ආරක්ෂා වෙන්න තිබුණා. නමුත් ඊට වඩා මේ පූජාව සංසාරේ තමන්ට මහත් වූ සැපයක් ගෙනල්ලා දෙන බව විශ්වාස කරලා ඡත්‍ර පූජාවත් කළා. චෛත්‍යයට වන්දනා කරලා සංඝ බ්‍රාහ්මණතුමා ආපහු තමන්ගේ ගම රට බලා පිටත් වුණා. අපේ බුදුරජාණන් වහන්සේ මෙන්න මේ කාරණාව භික්ෂුන් වහන්සේලාට පැහැදිලි කරනවා. මහණෙනි, එදා සංඝ බ්‍රාහ්මණයලා ඉපදිලා හිටියේ වෙන කවුරුවත් නෙමෙයි. මහණෙනි, එදා සංඝ බ්‍රාහ්මණ වෙලා හිටියේ අද ලෞතුරා බුදු වෙච්ච මමමයි. සුසීම පසේ බුදුරජාණන් වහන්සේගේ චෛත්‍ය උදෙසා මා විසින් කළ මේ පුංචි පින්කමේ ආනිසංසය තමයි ගංගාරෝහණ පූජාවේ හැටියට මේ තරම් ආශ්චර්යමත් විදිහට විපාක දෙන්න යෙදුනේ. මහණෙනි, එදා මම මේ සෑමලුව ළඟට ගිහිල්ලා සෑමලුවේ තිබිච්ච සියලුම තනකොළ ගලවලා පිරිසිදු කළා. බිම්බිසාර මහරජුරු විශාලා මහනුවරට වඩින අතරතුර යදුන් 8ක් මාර්ගයේ සම්පූර්ණ තනකොළ ඉවත් කරලා මග මනාව පිළියෙල කරන්න යෙදුණා. එදා මම සංඝ බ්‍රාහ්මණ කාලේ උතුරු සළුවෙන් වැලි ඔතාගෙන ඇවිල්ලා සෑමලුවට දාලා ඒ සෑමලුවේ වැලි අතුරපු පින නිසා තමයි යදුන් 8ක් මාර්ගය රජගහ නුවර ඉඳලා විශාලා මහනුවර දක්වා සුදෝසුදු වැලි අතුරලා තිබුණේ. නෙලාගත් වනමල් චෛත්‍යයට පූජා කරලා ලබාගත් කුසලයේ නිසා තමයි යදුන් 8ක් මාර්ගයේ වඩිනතුරු ධනක් පමණ එරෙන තරම් මල් පාවඩෙල්ලා තිබුණේ. ගංගා ජලතලයේ මත පවා පංච වර්ණ පුෂ්පයන්ගෙන් සරසලා තිබුණේ
ඒ පුෂ්ප පූජාවේ අනුභවය නිසා. විශාලාවට වඩින ගමනේ බිම්බිසාර මහරජතුමා මාගේ හිසට ඉහළින් කුඩ දෙකක් ඉහළුවා. ලිච්ඡවි රජදරු කුඩ හතරක් ඉහළුවා. ආපහු වඩින ගමනේදී ශීර්ෂයට ඉහළින් අකනිටා බඹලුව දක්වා කුඩයක් මත කුඩයක් හැටියට කුඩ ඉහළලා තිබුණා. අවුවෙන් වැස්සෙන් ආරක්ෂා වෙන්න තිබිච්ච ආරක්ෂාව අතහැරලා මගේ කුඩේ චෛත්‍ය රාජයාට පූජා කරපු කුසල කර්මය මහ පොළොවේ ඉඳලා අකනිටා බඹලුව දක්වා දජ පතාක හිටවලා සැරසිලි කරලා තිබුණා. මගේ උතුරු සළුව චෛත්‍ය ළඟ කොඩියක් හැටියට පූජා කරපු එකේ ආනිසංසය. මේ විදිහට පින්නතුනි අපේ බුදුරජාණන් වහන්සේ මේ ගංගාරෝහණ පූජාව මේ තරම් උසස් පූජා සත්කාරයක් භාග්‍යතුන් වහන්සේට ලැබුණේ සංසාරේ කරගත්ත මොන විදිහේ කුසල කර්මයක් නිසාද කියන කාරණාව භික්ෂුන් වහන්සේලාට දේශනා කොට වදාලා. නමුත් පින්නතුනි විශේෂයෙන් සඳහන් කරනවා ඒ සිද්ධ කරපු මහ පිං ඒ පිංකමේ ප්‍රධාන ඵලය නෙමෙයි මේක කියලා. සඳහන් කරලා තියෙන මහණෙනි මේක නිස්සන්ද ඵලයයි කියලා. පසේ බුදුරජාණන් වහන්සේගේ චෛත්‍ය වෙනුවෙන් චෛත්‍ය උදෙසා කරපු පූජාවේ අතිරේක ඵලයක් තමයි මේ විපාක දීලා තියෙන්නේ. ගංගාරෝහණ පූජාව කියලා කියන්නේ ඒ චෛත්‍ය පූජාවේ අතිරේක ඵලයක්. එතකොට මහත් කුසලය මහා ඵලය අපේ බුදුරජාණන් වහන්සේගේ සංසාර ගමනේ නොඑක් අවස්ථාවන් වල මහා බෝසතාණන් වහන්සේට විපාක දෙන්න ඇති. බුද්ධ කාලෙත් ඒ ආනිසංස තව තවත් ලැබෙන්න ඇති. මේක අතිරේක ඵලයයි කියලා තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. මෙතනදී පින්නතුනි ඔබට හිතන්න කරුණු ගොඩක් තියෙනවා. මේ සසර ගැන යම් කෙනෙකුට හොඳට තේරෙනවා නම් යම් හෝ අවබෝධයක් මේ සංසාරي ගැන තියෙනවා නම් එවන් අය පින්නතුනි මේ ලැබිච්ච මනුස්ස ජීවිතයෙන් පුදුමාකාර ප්‍රයෝජන ගන්නවනේ. මේ සසර ඒ තරම්ම භයානකයි. ඒ කොයි තරම්ද කියන කාරණාව වචනයකින් ප්‍රකාශ කරලා ඉවර කරන්න බැරි තරම්ම සංසාරේ භයානකයි. භාග්‍යතුන් වහන්සේ ශ්‍රී මුක ධාතුවේම දේශනා කොට වදාළි සංසාරේ ඊටම භයානකයි කියලා. මේ බිය කරු සසරේ කොයි තරම් අපි දුක් විඳලාද? අනාගතේ කොයි තරම් අපට දුක් විඳින්න තියෙනවද? පින්නතුනි සැක නැහැ අනාගතේ ඒකාන්තයෙන්ම දුක් විඳින්න තියෙනවා. කොහොමද එහෙම කියන්නේ? මෙතෙක් ආපු සංසාර ගමන තුල අපි විසින් සිද්ධ කරපු අකුසල ධර්මයන් කොච්චර තියෙනවද? තවම විපාක දුන්නේ නැති ඒවා. නමුත් ඒ අකුසල් ඒ කාන්තේම අපිට විපාක දෙනවමයි. මතු අනාගතයේ දවසක ඒකාන්තයෙන් විපාක දෙනවා කියලා කියන්නේ මේ වෙනකොටත් අපි කරපු වැරදි වලට අපට මේ ස්වභාව ධර්මයේ විසින් දඬුවම් නියම කරලායි තියෙන්නේ. එහෙම හිතලා බලහම මේ වෙනකොට ඔබ අප හැම කෙනෙක්ම දඬුවමට නියම වෙච්ච මහා වැරදිකාරයෝ පිරිසක්. ඒ කරපු වැරදි වලට අනාගතය හොඳට විඳවන්න තියෙනවා. බුද්ධෝත්පාදයක් ඇතුව හෝ බුද්ධෝත්පාදයක් නැතුව හෝ දැන හෝ නොදැන අපි කරපු කරුණ අපිම විඳවන්න ඕනේ. නමුත් බුද්ධෝත්පාද ෂණයක
අපිට බුදුරජාණන් වහන්සේ මනාව ඒක පැහැදිලි කරලා දේශනා කරලා තියෙන මේ සංසාරේ මෙන්න මෙහෙම එකක්. මේ භයානක සංසාරෙන් වහවහ ඈතර යන්න වීරිය වඩන්න ඕනේ කියලා. සංසාර සාගරේ නිමක් නැති දුක අනුභව කරන සත්ව ප්‍රජාව පිළිබඳව ඇතිවෙච්ච මහත් වූ දයාවක් මහත් වූ කරුණාවක් නිසානේ පින්නතුනේ මහා කල්ප අසංඛ්‍ය 4.1 මේ සංසාරේ එන්න තීරණය කළේ අතට හම්බ වෙච්ච නිවන අත්හැරලා මම තනියම නිවන් දැක්කහම මට සැනසෙන්න පුළුවන්. නමුත් මේ සසර දුක් විඳින අහිංසක සත්ව සමුදායට පිහිටක් වෙමින්ම සසරින් එතර වෙන්න තිබුණොත් ඒක සත්පුරුෂයෙකුට කොයිතරම් වටිනවද? ඒ නිසායි අතටපත් වෙච්ච නිවන අත්හැරලා කටුක ගෝර භයානක දුක්ඛම් කටළු රාශියකට මූණ දෙන්න තියෙන බව දැනගෙන මේ සංසාරයට බැහැගත්තේ. අපිව බේර ගන්න ඕන නිසා. එහෙමනම් අපිට බුද්ධෝත්පාද ශනේක මනුස්ස ජීවිතයක් හම්බුණා. සම්මාදිට්ඨික පෞල් පරම්පරාවක උපදින්න අවස්ථාව ලැබුණා. ආශ්‍රය කරන සත්පුරුෂයන්ගේ හිගයක් නැහැ. සත්පුරුෂෝ ඇසුරු කරලා සම්මාදිට්ඨික මනුස්ස ජීවිතයකින් බුද්ධෝත්පාද ශනයක් තුල මනා ඵල නිලන්න වීරිය වඩන්න ඕනේ. අපිට මොන තරම් අවස්ථාව තියෙනවද මේ සසර මඟ සුවපත් කරගන්න? හිතලා බලන්න. අපේ භාග්‍යතුන් වහන්සේ මේ ගංගාරෝහණ පූජාවේ අසිරිය පැහැදිලි කරනකොට අන්තිමට දේශනා කළේ පසේ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩ ඉන්න චෛත්‍ය ළඟ මම කරපු පූජාවේ අතිරේක ඵලයයි මේ විපාක දෙන්නේ කියලා. එතකොට ඔබ හිතන්නේ චෛත්‍ය බෝධීන් වහන්සේලා පිළිම ගෙවල් අද කොයි තරම් තියෙනවද කියලා. නමුත් වන්දනාවට පන්සලට ගියහමවත් සෑමලුව බෝමලුව අමදින්න හිතක් පහළ වෙන්නේ නැති අවාසනාවන්ත බෞද්ධයෝ ඉන්න රටක්. පරවෙච්ච මල්ලුඩ මල් ටික තියලා යනවා. අපිරිසිදු වෙච්ච දූවිලි වැටිච්ච ආසන උඩ පූජාවල් කරනවා. කොයිතරම් අවාසනාවන්තද මේ තරම් ශ්‍රේෂ්ඨ අවස්ථාවක් ලැබිලා තියෙනකොට. පසේ බුදුරජාණන් වහන්සේගේ චෛත්‍ය ළඟ පූජා පවත්වලා මේ තරම් ආනිසංස ලැබලා නම් ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ චෛත්‍ය ළඟ ලැබෙන ආනිසංසය කොහොම විස්තර කරන්නද අපි හරියට පිළිපැද්දොත්? ආන්ගේ කරුණු ටික මනාව තේරුම් අරගෙන නිකරුණේ ගෙවිලා යන ජීවිතේ සතර අපායන් ඉවත් කරගන්න. සංසාර දුකින් එතර කරවගන්න උත්සාහ කරන්න. ලැබිලා තියෙන ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතයේ කොයි තරම් සසර පින් කරපු නිසාද හම්බ වෙලා තියෙන්නේ. මේ අවස්ථාව උදා කරගන්න හැමෝටම නොලැබෙන අවස්ථාවක්. අති දුර්ලභ අවස්ථාවක්. ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි අවශ්‍යයි. සත්පුරුෂයන්ගේ ආශ්‍රය අවශ්‍යයි. මනවින් දැකලා මනවින් දැනගෙන අවබෝධ කරගෙන මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. යටත් පිරිසින් පංචශීලයේවත් හරියටම ආරක්ෂා කරගන්න. ශ්‍රද්ධාව දියුණු කරගන්න. ගුණධර්ම ජීවිතයට එකතු කරගන්න. මහා කුසල් කන්දරාවල් රැස් කරගන්න තියෙන අවස්ථාවෙන් අකුසල් රැස් නොකර පිනට ලැබිච්ච මේ අතපය ඇස්කන් නාසා මේ ඉන්ද්‍රියන් සංසාරේ පින් කරපු නිසා ලැබිලා තියෙන්නේ. ඒ ඉන්ද්‍රියන්ම පාවිච්චි කරලා කෝටි ප්‍රකෝටි ගණන් අවුරුදු වල සතර අපායේ දුක් විඳින පුද්ගලයෝ බවට පත් වෙන්න කටයුතු නොකර මේ ඉන්ද්‍රියන් භාවිතා කරලා සතර අපායට පිටුපාන මගකට එළඹෙන්න ඔබට තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයෙන් ශක්තිය ධෛර්යය වාග්ය වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා. පින්නතුනි අද මේ උතුම් වූ රතන සූත්‍ර දේශනාවේ අවසන් ධර්ම දේශනාවේ දායකත්වයේ දරනු ලබන්නේ
නිකවැරටිය, රස්නායකපුර, ගලවැව ලිපිණයෙහි පදිංචි කේ.පී. සොයිදා මෑණියන් සහ දූදරු පිරිස විසින් උතුම් අරමුණු හැටියට සිහිපත් කරලා තියෙනවා. මීට වසර 18කට පමණ පෙර නිදන ප්‍රාප්තියටපත් වුණ ආර්.පී. පීතා ස්වාමි පුරුෂයාට පින් අනුමෝදන් කිරීමත් වසර 38කට පමණ පෙර පරලොව සැපත් වුණ ආර්.පී. පියසීලී දියණියට පින් අනුමෝදන් කරන්නත් ධර්මදේශනාවේ දායකත්වයේ දරන කේ.පී. සොයිදා මෑණියන්ට නිදුක් නිරෝගී සුවය සහ චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමත් මේ උතුම් ධර්ම දානමය පින්කමේ ප්‍රධාන අරමුණු හැටියට සිහිපත් කරලා තියෙනවා. ඊට අමතරව අපි මෑණියන් වෙනුවෙන් මේ උතුම් පින්කම සම්පූර්ණ කරලා මෑණියන්ට ආශිර්වාද කරලා නිදන ප්‍රාප්තියටපත් වුණ පියාණන් ඇතුළු අනෙක් ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න කටයුතු සිද්ධ කරන්නට යෙදුණු සොයිදා මෑණියන්ගේ දූපුතුන්ට, ලේලිවරුන්ට, බෑනාවරුන්ට, මුණුබුරු බිනිවිරියන්ට ඒ සියලු දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ සැලසේවා කියලා ආශිර්වාද කරමු. බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘවරව වැඩ සිට අපවත් වී වදාළ දරණාගම කුසල ධම්ම නායක මාහිමිපාණන් වහන්සේටත් බෞද්ධ මාධ්‍ය ජාලයේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා, රත්නත්‍රයේ ආශිර්වාදය ලැබේවා. ධම්ම නදී තිත්ත නමින් උතුම් දේශනා මාලාවක් ආරම්භ කරලා දැනට වසර 3කට පමණ ආසන්න කාලයක් පුරාවට බොහෝ දිනාට ධර්ම දානමය පින්කම් සිද්ධ කරගන්න අවස්ථාව සලසා දෙමින් මහත් සත්පුරුෂයෙක් හැටියට මේ පින්කම් මාලාව සංවිධානය කරන සරත් ශාන්ත දේශප්‍රිය මහත්මයාටත් එතුමන්ගේ දයාබරණී ස්වාමි දීනියට සහ දේනිවරුන් දෙපළටත් දෙමව්පියන්ටත් මේ පින් අනුමෝදන් වේවා, රත්නත්‍රයේ ආශිර්වාදය ලැබේවා, නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ ලැබේවා. තවත් මෙවන් උතුම් පුණ්‍ය කර්මයන් සිදු කරන්න කායික මානසික ශක්තිය ලැබේවා. අවසානයේ සියලු දෙනාටම ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඊටාම ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරයෙන් එතර යන්න වාග්ය වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පatti හේතුච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.